හරි එකපාරටම කට් වුණා පුතේ රවුටර් එකෙන්ම කට් වෙලා ගියා ඒකයි උනේ හරි දැන් හැමෝටම ඇහෙනව නේද එනවා සර්. හරි දැන් එහෙනම් අපි ඔතන සිද්ධිය පැහැදිලිනේ ඔතන ලියා ගන්න යටින් මොකද පුතේ අපි අන්තිමට මට පොඩ්ඩක් කියන්න මෙහිදී දින දෙකක් පමණ ගත වන විට මෙහිදී දින දෙකක් පමණ ගත වන විට රත් නොකල පස් අඩංගු රත් නොකල පස් අඩංගු රත් නොකල පස් අඩංගු රත් නොකල පස් අඩංගු නලයෙහි කිරි කැටි ගැසී කිරි කැටි ගැසී ඇති බව පැහැදිලි වේ. කිරි කැටි ගැසී ඇති බව පැහැදිලි වේ. කිරි කැටි ගැසී ඇති බව පැහැදිලි වේ. සර් මට කට් වුණා රත් නොකල පස් අඩංගු කියන මෙහිදී රත් නොකල පස් ඇති නලයේ කිරි කැටි ගැසී ඇති බව පැහැදිලි වේ. කිරි කැටි ගැසී ඇති බව පැහැදිලි වේ. දෙවනි තරු ලකුණ කිරි කැටි ගැසීම සිදුවන්නේ කිරි කැටි ගැසීම සිදුවන්නේ කිරි කැටි ගැසීම සිදුවන්නේ කිරි කැටි ගැසීම සිදුවන්නේ කවුරු මගින්ද පුතේ කියන්න බලන්න ඔව් මොන සුද්ධ ජීවීන්ද ඔව් බැක්ටීරියාව නේද එහෙනම් ලියන්න කිරි කැටි ගැසීම සිදුවන්නේ බැක්ටීරියා නැමැති පාංශු ශුද්‍ර ජීවීන් මගිනි. කිරි කැටි ගැසීම සිදුවන්නේ බැක්ටීරියා නැමැති පාංශු ශුද්‍ර ජීවීන් මගිනි. කිරි කැටි ගැසීම සිදුවන්නේ බැක්ටීරියා නැමැති පාංශු ශුද්‍ර ජීවීන් මගිනි. හොඳට මතක තියාගන්න බැක්ටීරියා කිරීම සිදුවන්නේ බැක්ටීරියා නැමැති පාංශු ශුද්‍ර ජීවීන් මගිනි. එතෙන්ටම ලියන්න එබැවින් පසෙහි ශුද්‍ර ජීවීන් ඇති බව පැහැදිලි වේ. එබැවින් පසෙහි ශුද්‍ර ජීවීන් ඇති බව පැහැදිලි වේ. එබැවින් පසෙහි ශුද්‍ර ජීවීන් ඇති බව පැහැදිලි වේ. හොඳයි. එහෙනම් ඕකෙන් අපිට පුළුවන් පාංශු ශුද්‍ර ජීවීන් ඉන්න බව
බොහොම පැහැදිලිව හඳුනා ගන්න. හරි. පුතාලා යටින් ලියන්න සෑයූ කියලා ලියන්න. සැලකිය යුතුයි. මොකද මේ විභාගෙදි මේක දුන්නොත් අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ අහනවා. ලියන්න සෑයූ සැලකිය යුතුයි. සෑයූ කියලා ලියන්න සැලකිය යුතුයි. හරි. ලියන්න මෙහෙම. ලියන්න නල දෙකෙහිම ඔයාලා මතක ඇති නල දෙකේම මේ වගේ පුළුන් ඇවයක් ගැහුවා අපි නේද? නල දෙකෙහිම නල දෙකෙහිම නල දෙකෙහිම ඉහළින් පුළුන් ඇබ නල දෙකෙහිම ඉහළින් පුළුන් ඇබ නල දෙකෙහිම ඉහළින් පුළුන් ඇබ සර්වර් කැඩි කැඩි යන්නේ. නෑ මේ පැත්තට සිග්නල් වල ලොකු අවුලක් නෑ පුතේ දැන්. හොඳට ඇහෙනව නේද? සර්වර් සමහරවිට එක තැනකින් ඊට පස්සේ තව තැනකට යන්නේ. හරි. ලියන්න නල දෙකෙහිම ඉහළින් පුළුන් ඇබ ගසා ඇත්තේ නල දෙකෙහිම ඉහළින් පුළුන් ඇබ ගසා ඇත්තේ කියන්න බලන්න මොකටද කියලා? වාතයට එන්න පුළුවන් වෙන්නේ සුද්ධ ජීවීන්ට එන්න බැරි වෙන්නයි නේ. එහෙනම් ලියන්න නල දෙකෙහිම ඉහළින් පුළුන් ඇබ නල දෙකේම පුළුන් ඇබ නල දෙකෙහිම ඉහළින් පුළුන් ඇබ ගසා ඇත්තේ වාතයට ඇතුල් වීමට හැකිවීමටත් වාතයට ඇතුල් වීමට හැකිවීමටත් නල දෙකෙහිම ඉහළින් පුළුන් ඇබ ගසා ඇත්තේ මොකටද? නල දෙකේම පුළුන් ඇබ ගසා ඇත්තේ හරි ලියාගන්න මේ මෙහෙට කරන්ට් එක ගියා පුතේ මේ මම පොඩ්ඩක් UPS එක සෙට් කරලා ආවේ ලියන්න එහෙනම් මෙහිදී නල දෙකටම ඉහළින් පුළුන් නැබ ගසා ඇත්තේ වාතයට ඇතුළු වීමට හැකිවීමටත් වාතයට ඇතුළු වීමට හැකිවීමටත් ශුද්ධ ජීවීන්ට ඇතුළු වීමට නොහැකි වීමටත් ය මෙහිදී නල දෙකටම ඉහළින් පුළුන් ඇබ ගසා ඇත්තේ වාතයට ඇතුළු වීමට හැකි වීමටත් ශුද්ධ ජීවීන්ට ඇතුළු වීමට නොහැකි වීමටත්ය නල දෙකටම ඉහළින් පුළුන් නැබ ගසා ඇත්තේ වාතයට ඇතුළු වීමට හැකි වීමටත් ශුද්ධ ජීවීන්ට ඇතුළු වීමට නොහැකි වීමටත්ය
හොඳයි. එහෙනම් වාතයට ඇතුළු වීමට පුළුවන් වෙන්නයි ශුද්ධ ජීවීන්ට ඇතුල් වෙන්න බැරි වෙන්නයි තමයි පුළුන් ඇබ දෙකක් ගහන්න. ඒකත් හොඳට මතක තියාගන්න. ඒකත් හොඳට මතක තියාගන්න. මොකද ඕක විභාගේ අනිවාර්යයෙන්ම අහනවා ওই ප්‍රශ්නේ දුන්නොත්. හරි. ඔතනින් පුතේ පාංශු ජීවීන් කියන කොටස ඉවරයි. හරි. ඊළඟට පාඩම අවසාන කොටසට යනවා. අවසාන කොටස කියන්නේ අපි පාංශු පැතිකඩක් කියන්නේ මොකක්ද කියලා බලලා ඊට පස්සේ පාංශු කාදනය කතා කරාම පාඩම ඉවර වෙනවා. හරි. මාතෘකාව ලියන්න පාංශු පැතිකඩ. පාංශු පැතිකඩ. මාතෘකාව ලියන්න පාංශු පැතිකඩ. लिव्वा सर පාංශු පැතිකඩ. හොඳයි. ඔයාලට මම මේක ගැන පොඩි විස්තරයක් පළවෙනි දවසේත් කතා කරා. හොඳට අහගන්න පාංශු පැතිකඩක් කියන්නේ මොකක්ද කියලා. හරි. මේ බලන්න. පසේ උඩින්ම තියෙන්නේ මොන පසද? සාමාන්‍යයෙන් පසේ උඩින්ම තියෙන්නේ ඔව් මතු පිටපස. මතු පිටපස කියලා කියන්නේ කාලයක් තිස්සේ පස විවිධ හේතුන් මගින් ජීර්ණයට ලක් වෙලා වැලි මැටි රොන් මඩ ඒ වගේම ශාක හා සතුන්ගේ කාබනික කොටස් සහිත මතු පිටපස. එතකොට මේ ඉහළින්ම තියෙන්නේ ඔන්න ඕක තමයි මතු පිටපස. පසේ යටින්ම තියෙන්නේ මොන කොටසද? යටින්ම මව්පාෂාණය ඔව්. ඒ කියන්නේ පෘථුවිය බිහි වෙනකොට ඇති වෙච්ච පාෂාණ සහිත කොටසට අපි කියන්නේ මව් පාෂාණ කොටස. මේ කියන්නේ මව් පාෂාණය. එතකොට මව් පාෂාණයයි මතු පිටපසයි අතරේ තියෙනවා මව් පාෂාණය ටික ටික කැඩි යන කොටසක්. ආන්න ඒකට කියනවා මොන පාෂාණ මොන පස කියලාද? ඒකට කියනවා මොන පසද? උපපස ඔව් ඒකට කියනවා උපපස කියලා. ඒකට කියනවා උපපස. උපපස. එහෙනම් පසක මතු පිටපසේ සිට මව් පාෂාණය දක්වා පසේ විවිධ ස්තර නිරූපණය කරන ව්‍යුහයකට අපි කියනවා පාංශු පැතිකඩක් කියලා. එතකොට ওই විශාල කණ්ඩියක් කපාගෙන යනකොට අඩි 100 ගාණක් උසට කණ්ඩිය කපාගෙන යනකොට ඔයාලට හොඳට පේනවා උඩින්ම තියෙන්නේ මතු පිටපස. ওই ගස්වල මුල් ගිහිල්ලා ඒ වගේ එක්ක තියෙන්නේ මතු පිටපස. ඊට පස්සේ තියෙනවා අර කැඩි යන කුඩා කොටස් වලින් හැදිච්ච පසක්. ඒක තමයි අර මව් පාෂාණය කැඩිලා මතු පිටපස බවට පත් වෙන කොටස. ඒ ස්තරයට කියනවා උපපස කියලා. ඊට පස්සේ යටින්ම තියෙනවා විශාල පාෂාණමය සහිත කොටසක්. ආන්න ඒකට කියනවා මව් පාෂාණය කියලා. ඔන්න ওই කොටස් නිරූපණය වන කොටසකට අපි කියනවා පාංශු පැතිකඩක් කියලා. හොඳයි. එහෙනම් ලියා ගන්න පාංශු පැතිකඩ. හරි. ලියන්න මෙහෙම. ලියන්න. පසෙහි විවිධ ස්තර. මේවට කියන්නේ විවිධ ස්තර.
පසෙහි විවිධ ස්තර පසෙහි විවිධ ස්තර පසෙහි විවිධ ස්තර නිරූපණය වන පරිදි 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 මතුපිට පසේ සිට මව් පාෂාණය දක්වා මතුපිට පසේ සිට මව් පාෂාණය දක්වා මතුපිට පසේ සිට මව් පාෂාණය දක්වා ලබාගත් මෙන්න මේ දිගාකට උසාකට තියෙන කැපුමට කියන පුතේ සිරස් කඩක් කියලා. මේකට කියන්නේ සිරස් කඩක්. සිරස් කඩ. මතුපිට පසේ සිට මව් පාෂාණය දක්වා ලබාගත් සිරස් කඩක් මොකක් කියලාද කියන්නේ? එවැනි සිරස් කඩකට අපි මොකක් කියලාද කියන්නේ? පාංශු පැති කඩක් නේද? ලියා ගන්න සිරස් කඩක් පාංශු පැති කඩක් ලෙස හඳුන්වයි. පාංශු පැති කඩක් ලෙස හඳුන්වයි. පාංශු පැති කඩක් ලෙස හඳුන්වයි. හොඳයි. අපි දැන් බලමු පාංශු පැති කඩක් මොන වගේද කියලා. හොඳයි. දැන් හොඳට බලා ගන්න ස්ක්‍රීන් එක මම ෂෙයා කරනවා. හොඳට අහගන්න, හොඳට බලා ගන්න. රයිට්. පාංශු පැති කඩක් ගත්තොත් පුතේ මම අර කිව්වනේ ගොඩාක් ගැඹුරු කණ්ඩියක් වගේ එකක් කපපු තැන්වල අපිට පාංශු පැති කඩක් බලා ගන්න පුළුවන්. එතෙන්දී මතුපිට පසේ ඉඳන් මව් පාෂාණය දක්වාම පේනවා. මේ ඉන්නේ අර මම ඉස්සෙල්ලා කියපු වගේ බැක්ටීරියා සහ දිලීර වගේ පසේ ඉන්න ශුද්ධ ජීවීන්. ඒගොල්ලෝ අන්වීක්ෂයෙන් බැලුවොත් පේන්නේ මේ වගේ. මේ ඉන්නේ ওই මතුපිට පසේ සැරිසරන ගැලවිලෙක් වගේ පාංශු ජීවියෙක්. මේ ඔයාලා දන්නෝ. මෙන්න තියෙනවා පාංශු පැතිකඩ. එතකොට බලන්න ගැඹුරු කණ්ඩියක් වගේ එකක් කපපු තැනක මතුපිට පසේ සිට මව් පාෂාණය දක්වාම පසේ තියෙන ප්‍රධාන ස්තර දකින්න පුළුවන් සිරස් කැපුමක්. අපි ඒකට තමයි කියන්නේ සිරස් කඩක්. අපි කියනවා පාංශු පැති කඩක් කියලා. එතකොට පාංශු පැති කඩක ඉහළින්ම තියෙන්නේ මතුපිට පස. ඊට පහළින් තියෙන්නේ උපපස. යටින්ම තියෙන්නේ මව් පාෂාණය. එතකොට මේ මතුපිට පස හැදිලා තියෙන්නේ හොඳට මතක තියාගන්න මතුපිට පස හැදිලා තියෙන්නේ ওই මව් පාෂාණය කාලයක් තිස්සේ විවිධ හේතුන් මත ජීර්ණය වෙලා තමයි මතුපිට පස හැදිලා තියෙන්නේ. ඒකේ සාමාන්‍යයෙන් ওই වැලි, මැටි, රොන් මඩ ඒ වගේම කාබනික කොටස් අන්තර්ගත වෙනවා. හැම ශාකයකම වගේ මුල් මතුපිට පසේ තමයි තියෙන්නේ. ගොඩක් විශාල ගස්වල විතරක් මුල් ටික මතුපිට පසෙන් උපපස හරහා පහළට යන්න පුළුවන්. සාමාන්‍ය ගස්වල මුල් ඔක්කොම ටික තියෙන්නේ මතුපිට පසේ. ඊට පස්සේ
මව් පාෂාණය කියලා කියන්නේ පුතේ පෘථුවිය ආරම්භයේදීම හැදිච්ච පාෂාණමය ස්තර. ඒව තමයි ඕනම තැනක මහ පොළවේ යටට හාරනකොට මව් පාෂාණය අහු වෙනවා. ඊට පස්සේ මව් පාෂාණයයි මතු පිටපසයි අතරේ තියෙනවා මව් පාෂාණය ජීර්ණයට ලක් වෙන කොටසක්. ඔයාලා හොඳට බලන්න මෙන්න මේ කොළ පාටින් පෙන්නපු කොටස ගත්තොත් මේ මව් පාෂාණය කැඩිලා බිඳිලා යමින් මතු පිට පස බවට පත්වන අතරමැදි කලාපයක් තියෙනවා. ආන්නේ කලාපයට අපි කියනවා උපපස කියලා. තේරුණානේ? උපපස. හරි. එහෙනම් ඔයාලට දැන් ලස්සනට මෙන්න මේ කොටස පුළුවන් ද ඇඳ ගන්න පුතේ? පුළුවන්නේ. හරි. එහෙනම් මතු පිටපස උපපස සහ මව් පාෂාණය කියලා අපි ලියපු මෙන්න මේ සිරස් කඩ පාංශු පැති කඩ පොඩ්ඩක් ඔන්න ඔය වගේ හැඩරුවක් සහිත වැඳ ගන්න. යටින් අදින්න තද පාෂාණ ස්තරයක්, උඩින් අදින්න හොඳ මතු පිටපසක්, ඒකේ ගස්වල මුල් ටීම තියනවා අදින්න තනකොළ වගේ දේවල් වැවෙන්නේ ඔක්කොම ඒකේ. ඒ දෙක අතරමැදි කලාපයක් තියෙනවා උපපස කියලා අපි හඳුන්වනවා. ලොකු ගස්වල මුල් එතෙන්ට යන්න පුළුවන්. දැන් ලස්සනට මේ රූපය ඇඳ ගන්න බලන්න. දැන් මේකේ මේ විවිධ ස්තර තියෙනවා. නමුත් ප්‍රධාන ස්තර තුනයි අපි කතා කරන්නේ මතු පිටපස, උපපස, මව් පාෂාණය. ඔයාලා මට කියන්න බාන්න පොඩ්ඩක් පහළට යනකොට මේකේ පසේ හමුවන අංශූන්ගේ ප්‍රමාණය ටික ටික පහළට යනකොට මොකද වෙන්නේ? ලොකු වෙනවද පොඩි වෙනවද? ලොකු වෙනවා නේද? පහළට යනකොට අංශූන්ගේ ප්‍රමාණය විශාල වෙනවා. ඒකත් මතක තියාගන්න ඕන. හරි. එතකොට මේ ස්තර තුන නම් කරගන්න මේ වගේ කොටස් තුනකට බෙදලා මතු පිටපස, උපපස, මව් පාෂාණය. and that's it. හරිනේ? Master. හොඳයි. එහෙනම් බලමු. හරි. ඔයාලා යටම අඳින්න ටිකක් ලොකු කළුගල් කුට්ටි එන විශාලයි මේව මෙහෙම තිබ්බට ඒ තමයි කෙලින්ම මව් පාෂාණය.
ඒක පොඩි පොඩි කෑලි වලට කැඩි 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 උඩට යනකොට පොඩි වෙවි යනවා. ඒ තමයි උපපස. උඩම හරිය තියෙන වැලි මැටි රොන් මඩ ඒ වගේම ශාක හා සත්ව කාබනික කොටස් ඒ තමයි මතු පිටපස. right ඒ ටික ලකුණු කරගන්න. සර් කට්ටු නමයි ජොයින් වෙන්න ඕනද? ඒ කට්ටු නමයි ජොයින් වෙන්න ඕනද? ඔව් කට්ටුනාද ලයින් එක? නෑ සර් කට්ටු නම ජොයින් වෙන්න ඕනද? දැන් මැසේජ් එකක් එනවද කට්ටුනා කියලා? කට් වෙනවා කියලා? විනාඩි 10කින් කට් වෙනවා කියලා. මොකද මේක මම අර ලින්ක් එක ඊළඟට අර බේසික් එකට වැටලා තියෙන එකයි. නෑ. ඔය තා විනාඩි 10ක් තියෙනවනේ. එතකොට අපි හැමෝම පන්තිය නවත්තලා දාමු. දැන් පව කට්ටයකුත් මේ පැත්තට තියෙනවා පුතේ. හරි. ඉස්සෙල්ලා ලියා ගන්න කොයි ටික ඉවර කරන්න පුළුවන්. හරි. දැන් ඔය ටික ඉවරද? අනේ නෑ සර්. ඉක්මන් කරලා ඉවර කර ඉක්මන් අඳින්න. හරි සර්. ඔව් හරි. මොකද බේසික් එකට හරි. මොකද මෙහෙට කරන්ට් එක ගිහින් තියෙන්නේ පුතේ. ඒකත් බලපානෝ. හරි. ටක් ගාලා රූපය අඳින්න. delivery හොඳයි ඉවරයි නේද? ඔව් සර්. right නම් කළාද කියලා බලන්න. ගස්වල මුල් ගොඩාක් තියෙන්නේ මතු පිටපසේ. සමහර මුල් කලාතුරකින් උපපසට යනවා ලොකු ගස්වල. යටින්ම තියෙන්නේ මව්පාෂාණය. හරි. දැන් ඒ ටික හරිනේ? හොඳයි. දැන් ලියාගනිමු පළවෙනි තරු ලකුණ. මම මේක අයින් කරනවා. මොකද මේ ටික ඉවර කරන්න මට විනාඩි 5ක් ඇති. පුතාලා මේ ටික ඇඳලා ඉවරද? ඔව් සර්. right. හොඳයි. දැන් එහෙනම් ලියාගන්න. ලියන්න පළවෙනි තරු ලකුණ. පළවෙනි තරු ලකුණ දාලා ලියන්න. පළවෙනි තරු ලකුණ දාලා ලියන්න. ඉහළ සිට පහළට යාමේදී ඒ කියන්නේ මතු පිටපසේ ඉඳන් මව්පාෂාණය දක්වා යනකොට ඉහළ සිට පහළට යාමේදී ඉහළ සිට පහළට යාමේදී පසෙහි අංශූන්ගේ ප්‍රමාණය පසෙහි අංශූන්ගේ ප්‍රමාණය පසෙහි අංශූන්ගේ ප්‍රමාණය මොකද වෙන්නේ? ක්‍රමයෙන් මොකක් වෙනවද? ක්‍රමයෙන් විශාල වෙනවා. ඔව් ක්‍රමයෙන් විශාල වේ. පසෙහි අංශූන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වේ. පසෙහි අංශූන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වේ. හරි. දෙවනි තරු ලකුණ. දෙවනි තරු ලකුණ. මව්පාෂාණය ජීර්ණය වී මව්පාෂාණය ජීර්ණය වී මව්පාෂාණය ජීර්ණය වී මව්පාෂාණය ජීර්ණය වී ලැබෙන මව්පාෂාණය ජීර්ණය වී ලැබෙන කොටස් මව්පාෂාණය ජීර්ණය වී ලැබෙන කොටස් එකතු වීමෙන්
මව්පාෂාණය ජීර්ණය වීමෙන් ලැබෙන කොටස් එකතු වීමෙන් කවුද හැදෙන්නේ කියන්න බලන්න. ඔව් මව්පාෂාණය ජීර්ණය වීමෙන් ලැබෙන කොටස් එකතු වීමෙන් කවුද හැදෙන්නේ? උපපස. හරි. එහෙනම් ලියන්න. උපපස සෑදී. මව්පාෂාණය ජීර්ණය වීමෙන් ලැබෙන කොටස් එකතු වීමෙන් උපපස සෑදේ. මව්පාෂාණය ජීර්ණය වීමෙන් ලැබෙන කොටස් එකතු වීමෙන් උපපස සෑදේ. ඊළඟ තරු ලකුණ. හරි. එතකොට උපපස තව දුරටත් ජීර්ණය වෙලා මොන පසද හැදෙන්නේ? මතු පිට පස. ඉක්මනට ලියන්න. උපපස ඒ කියන්නේ මේක උපපස තව දුරටත් ජීර්ණය වීමෙන් ඒ කියන්නේ තව දුරටත් කුඩා කොටස් බවට කැඩිලා බිඳිලා ගිහිල්ලා උපපස තව දුරටත් ජීර්ණය වීමෙන් මතු පිටපස සෑදේ. උපපස තව දුරටත් ජීර්ණය වීමෙන් මතු පිටපස සෑදේ. උපපස තව දුරටත් ජීර්ණය වීමෙන් මතු පිටපස සෑදේ. හරි. අන්තිම තරු ලකුණ. ලියන්න. බොහෝ ශාකවල මුල් මොන පසේද තියෙන්නේ? මතු පිට පසේ. බොහෝ ශාකවල මුල් මතු පිට පසෙහි ඇති අතර බොහෝ ශාකවල මුල් මතු පිට පසෙහි ඇති අතර බොහෝ ශාකවල මුල් මතු පිට පසෙහි ඇති අතර විශාල ශාකවල මුල් ඒ කියන්නේ කොස් ගස් අඹ ගස් වගේ දැවැන්ත ගස් තියෙන යන්නේ ඒවා. විශාල ශාකවල මුල් උපපස දක්වාද ගමන් කරයි. විශාල ශාකවල මුල් උපපස දක්වාද ගමන් කරයි. විශාල ශාකවල මුල් උපපස දක්වා ගමන් කරයි. හරි. අන්තිමට කියන්න පුළුවන්ද? විශාල ශාකවල මුල් උපපස දක්වාද ගමන් කරයි. අන්තිම තරු ලකුණ. හොඳට මතක තියාගන්න පස පිළිබඳ අධ්‍යයනය කරනකොට වැදගත්ම වෙන්නේ පුතේ පාංශු පැතිකඩ. හොඳට මතක තියාගන්න බහුවර්ණ ප්‍රශ්න වල එන්න පුළුවන්. පස පිළිබඳ අධ්‍යයනය කරද්දී වැදගත්ම වෙන්නේ පාංශු පැතිකඩ. ලියාගන්න යටින් සෑයු කියලා ඉක්මනට ලියන්න. තව විනාඩියයි තියෙන්නේ. ඉක්මනට ලියන්න. ලියන්න. පස පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඉක්මනට ලියන්න. පස පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පාංශු පැතිකඩ ඉතා වැදගත් වේ. පස පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පාංශු පැතිකඩ ඉතා වැදගත් වේ. හරි. මාතෘකාව ලියලා තියන්න පාංශු කාදනය කියලා. අපි ලබන සතියේ පාංශු කාදනය කියන්නේ මොකක්ද කියලා බලමු. හරි. එහෙනම් පස පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පාංශු පැතිකඩ ඉතා වැදගත් වේ. මාතෘකාව ලියන්න පාංශු කාදනය.
හරි. අපි එහෙනම් ලබන සතියේ පාංචු කාදනය බලමු. දැන් මීට්නේ කට් වෙයි. තව විනාඩි 10ක් නිසා අපි හැමෝම පන්තිය නතර කරමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අදට මම මෙතනින් නතර කරනවා. එහෙනම් ආයිබුවන්.